ඔබ දන්නවද බොහොමයක් බහුතරයක් ශ්‍රවණය කරන මේ වැඩසටහනේ අය ඊට පස්සේ රෙකෝඩින් එක දැම්මට පස්සේ අපි බෞද්ධයෝනේ. අපිට මේ භාවනාව කියන එක අලුත් දෙයක් නෙමෙයි. අපේ සංස්කෘතිය තුළ තියෙන දෙයක්. එකම ප්‍රශ්නේ මේක හරියට කරන හැටි ප්‍රතිඵල සහිතව කරන හැටි අපි දන්නේ නැතිකම. බොහෝ දෙනා භාවනාව ගැන කියලා දුන්නට භාවනාවේ මූලාශ්‍ර පරිහරණය කරන්න අපි බොහෝ දෙනා අපොහසත්. ඒ නිසාම තමයි ප්‍රතිඵල ලැබෙන විදිහට භාවනා කරන්න අපිට නොහැකි වෙලා තියෙන්නේ. භාවනාව පිළිබඳව මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා. කිහිපයක්ම පවතිනවා. ඒවා පරිහරණය කරන්න අපි පුරුදු වෙන්නට ඕනේ. ඒවා තේරුම් සොයන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ අමාරුවේ වැටෙන්නේ නෑ අපි. හොඳට මතක තියාගන්න දැන් මම මගේ ජීවිතය මම එරමිනියා ගොතා ගන්නකොට වයස මමත් පින් කතා කරනවා නේ මම හරි කැමති නෑ මම කියන වචනේ පාවිච්චි කරන්නට. වයස අවුරුදු 16යි. එතකොට මේ අවුරුද්දට 2022 අවුරුද්දට අපි භාවනාව ගැන කතා කරන්න පටන් අරන් අවුරුදු 20ක්. අවුරුදු 20ක් අපි භාවනාව ගැන කතා කරන්න පටන් අරන්. මම මේ අපි නිසා දැන් හැමදාම වැඩසටහන් වලට අපි එකම පිරිසක් සහභාගී වෙන නිසා දැන් අපි එකිනෙකා දන්න නිසා මම පොඩ්ඩක් මේ මගේ භාවනා කතාව කියන්න. මුලින්ම පාසල් කාලේදී තමයි භාවනාවට මම හම්බු ලෙස තාමත්ම හම්බු ලෙස මගේ ඥාති සහෝදරයාගේ ආරාධනාවෙන් යන්නේ. O level විභාගේ කළ ඉවරනාට පස්සේ. ඒක ලස්සන ආරණ්‍යයක් කෝට්ටේ දියවන්නා ඔය ළඟ තියෙන්නේ. හරිම ලස්සන තැනක්. අදටත් ඒ තැන තාම තියෙනවා. භාවනාව කියලා දීපු ගුරු ස්වාමීන් වහන්සේ නම් අකවත් වෙලා. එතෙන් තමයි ඉස්සෙල්ලාම විදර්ශනා භාවනාවට මම අත්පොත් තබන්නේ. එතෙන්දී අපි දවස් 10ක නේවාසික භාවනා වැඩසටහන් දවස් දෙකක් සමත භාවනාව වඩනවා. ඉතින් හරිම අපහසුයි. කකුල් දෙක රිදෙනවා. ටික යනකොට තුන්වෙනි හතරවෙනි දවසේ වගේ යනකොට භාවනාව අර අපි කියනවා වගේ ටිකක් හිත සමාධිගත වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අවුරුදු 16ක පිරිමි ළමයෙක් අපි ඒ කාලේ ලෝකෙ ගැන එච්චර අද කාලේ අවුරුදු 16ක ළමයෙකු දන්න තරම් අපි දන්නේ නැහැ ලෝකෙ ගැන. ඉතින් අපේ හිත අදට සාපේක්ෂව හරීම පිරිසිදුයි. ඒ නිසාම තමයි මේ භාවනාව වැඩෙන්න පටන් ගත්තේ. හිත සමාධිමත් වෙන්න පටන් ගත්තා. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසාම තමයි මේ ශ්‍රවණය කරන තාත්තලා ඉන්නවා නම් අම්මලා ඉන්නවා නම් තමන්ගේ දරුවෝ පොඩි කාලේ ඉඳලම භාවනාවට පුරුදු කරන්න. ඒක හරීම ප්‍රයෝජනවත්. එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ මේ වැඩේ. right? එහෙම වෙන්නේ නැහැ. ළමයි බොහොම සමබරව යන්න පුළුවන්. ආගම තුල අන්තවාදයක් නේ. මම අපේ මජ්ක්‍ධිම ප්‍රතිපදාව ගැන තද ටිකක් කතා කරන්න. මම ට්‍රැවල් කරන නිසා සද්ද පොඩ්ඩක් සිග්නල් අඩු වැඩි වෙයි. ඒක ගැන සමා වෙන්න. මම මජ්ක්‍ධිම ප්‍රතිපදාව ගැන කතා කරන්නම්. අන්තවාදය ගැන අපි කතා කරපමු. අපි කතාව කියවගෙන ගියොත් එතකොට අවුරුදු 20ක කතාවක් භාවනාව වැඩෙනවා. දැන් බහිත සමාධිගත වෙනවා. ඊට පස්සේ මම කෙමෙන් යම්කිසි භාවනා මට්ටම් වලට යනවා. එතකොට මගේ භාවනාව කමතහන් දෙන තව මෑණි කෙනෙක් හිටියා. ඒ මෑණියෝ කියනවා මට පුතේ දැන් මේ මාර්ගඵල වලට කිට්ටු වෙලා ඉන්නේ. දැන් මේ විදර්ශනා ඥාන පහළ වෙලා ඔබ දැන් මාර්ගඵල වලට කිට්ටු වෙලා ඉන්නේ. එතකොට මම මේ දැන් මාර්ගඵලනේ ආපු ගාම ටිකක් මට හරි නිකන් මම දැනගෙන හිටියේ නෑ ඇත්තට මේ කියන්නේ මාර්ගඵල හතර අපි සාමාන්‍යයෙන් බුද්ධ ආගම විශ්ය කරනෝ දැනගෙන හිටියට මට පොඩි නිකන් අමුතු හැඟීමක් ඇති වුණා. මේ අමුතු හැඟීමක් ඇති වුණා මාර්ගඵල වලට. ඊට පස්සේ අද ටිකක් ඕපදූප කතා කරන්නේ. මාර්ගඵල වලට දැන් පුතාට භාවනා කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මට පිළිවෙලට සෝවාන් ඵලයට සමවදින්න කියලා දැන් කමටහන් දීලා. දැන් මම කමටහන් දුන්නා. ඉතින් එහෙම අදිෂ්ඨාන කරන් තුන මුලින් පැයක් සමාපත්තියට සමවදින්න කියලා. අදිෂ්ඨාන කරනවා. පැයක් අපි ඇත්තටම එක්තරා මානසික මට්ටමක ඉන්නවා. ඊට පස්සේ පැය දෙකක් සමාපත්තියට සමවදින්න කියලා කියනවා. අපි පැය දෙකක් අපි සමවදිනවා. ඊපස්සේ ඇස් දෙක ඇරලා කොහොම හරි එදා වැඩසටහන ඉවර වෙනකොට මම හඳුන්වුවේ සෝවාන් මාර්ගඵලලාභී හැටියට. ඒතර ඉස්කෝලේ කාලේ අපි දැන් ඉස්කෝල ළමයි. ඒකට මේක ගැන මගේ හිතේ ලොකු කුතුහලයක් ආවා. කිසිම සැකයක් පහළ වුණේ නෑ. මුත් කුතුහලයක් ආවා මේ සෝවාන් වුණාට පස්සේ මොනවද තියෙන්න ඕනේ? මොනවද තියෙන්න ඕනේ? ගති ලක්ෂණ මොනවද තියෙන්න ඕනේ?
එයාගේ හැසිරීම කොහොමද වෙන්න ඕනේ ඔයාගේ විශ්ලේෂයට එකක් භාවනාවෙන් එළියට එනකොට මට ගිහි ගෙදර කැමැත්තක් කොහොමත්ම තිබුණේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම පැවිදි වෙනවා කියන අදහස තිබුණා හිතේ. මම කියවන්න පටන් ගත්තා පතපොත. ත්‍රිපිටකය, දහම් පතපොත. එතන මම මගේම අවබෝධය මම ප්‍රශ්න කරන්න පටන් ගත්තාම මගේ මේ භාවනාව ගැන තම හොයන්න ගත්තා. සමත භාවනා කියන්නේ මොනවද? විදර්ශනා භාවනා කියන්නේ මොනවද කියලා කොහොම හරි මාව හඳුන්වපු ආකාරය මම හිතුවා කෙනෙක්ට රයිට් අපේ දස සංයෝජන වලින් තුනක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා නම් මගේ හිතේ මේ මට්ටම දැන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්න එපා. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලාද? මම මගින්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මම දන්නවා මාත් එක්ක භාවනා කරපු සමහර භාවනා යෝගීන් හොඳ භාවනා යෝගීන් හැමෝම හොඳ භාවනා. නමුත් ඒ අය යම් මට මතකයි මට වැඩි මහල් සහෝදරයෙක් හිටියා. ඒත් භාවනා කරන. ඉතින් සාමාන්‍ය කතා කරන්න බෑ භාවනා කරනකොට. නමුත් අපි හොඳම යාළුවෝ එකම ඉස්කෝලේ හිටපු නිසා ඔව් කිව්වා මල්ලි මම සකෘදාගාමි ඵලයට භාවනා කර අදිෂ්ඨාන කර මම පැය 3ක් හිටියා කියලා. ඉතින් හරිම හොඳයි. ඉතින් හිතෙත් වෙනසක් තිබුණා. පුදුමාකාර වෙනසක් තිබුණා. ඉතින් හිතේ හරි ප්‍රබෝධයක් තිබුණා. කවදාවත් දැනෙච්ච නැති සුවයක් තිබුණා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගෙන් ඒ කාලේ ඉතින් අපි ඉස්කෝලේ ගැටවුනේ ඉතින් ලොකුම ඉන්ද්‍රිය පහස ලැබිලා තිබුණ නැති වුණත් යම් කිසි කායික ඒ කාලේ අවුරුදු 16 ළමයි. ඉතින් දන්නවනේ ඒ පහසට වඩා ඒ කායික පිනවීමට වඩා අති දැවැන්ත පිනවීමක් අති දැවැන්ත සුවයක් ලැබුණා. ඒක පිළිගන්නවා. නමුත් ඊට පස්සේ මම කල්පනා කරලා කොහොම හරි මේ ප්‍රශ්නේ ගැන මම දහම පරිශීලනය කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ලෙවල් කාලෙම කරේ අතර මේක බයෝ ස්ට්‍රීම් එක ඉගෙන ගත්තට මම දහම පරිශීලනය කරන්න පටන් ගත්තා. රේණුකාණී චන්දිවිමල ස්වාමීන් වහන්සේගේ පොත්පත් කියවන්න පටන් ගත්තා. සියලුම ඒවකට සිටපු එතකොට මඩවල උපාලි හාමුදුරුවෝ ගොඩාක් ඉස්සර රයිට් මඩවල උපාලි හාමුදුරුවෝ ඒකට නාවල පිටි අරියවංශ ලංකාරාන්ත අරියවංශ හාමුදුරුවෝ ඊට පස්සේ මට මම තව අරියවංශ අලංකාර කියලා හාමුදුරුවෝ හිටියා. ඊට පස්සේ කටුකුරුන්ගේ ඥානන්ද හාමුදුරුවෝ මේ ආදි වශයෙන් ස්වාමීන් වහන්සේලා රැසකින් මට මේක ගවේෂණය කරන්න උවමනාව තිබුණා. මේ ඇත්තද මේ මොකක්ද මේ කියලා. ඊට පස්සේ මම ওই අතර වාරය තුල මේ ඊට වසර කිහිපයකට පසු තව ගොඩාක් සිදි ජීවිතේ වෙලා වසර කිහිපයකට පසු නැවතත් භාවනාවට මට අත්පොත් ලැබුණා කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය තුල. ඉතින්දි ශුෂ්ක විදර්ශනාම වඩන්න පටන් ගත්තා. අතර මේ භාවනා ක්‍රම දෙකක්. මම මුලින් වඩපු භාවනා ක්‍රමයේ එකක් මේ භාවනා ක්‍රමයේ එකක්. කලින් වැඩුවේ සතර සතිපට්ඨානෙ මේකට. ඊට පස්සේ වඩන්න ගත්තේ සතර සතිපට්ඨානෙ පිළිවෙලට. එතකොට වේදනානුපස්සනාව කොටසේදී එහි මේ වේදනාව අරමුණු කරගෙන විදර්ශනා කිරීම වේදනාවම විදර්ශනා කිරීම තුළ මම ගැටුණා. ඒ කියන්නේ මම භාවනා ක්‍රම දෙකක් අතරමං වුණා. ඊට පස්සේ කයේ වේදනාව කකුලේ වේදනාව. ඒ කියන්නේ අතපය හොලවන්නේ නැතුව අනිවාර්යයෙන්ම පැයක් ඉන්න ඕනේ. ඉතින් මේ පැය ඉන්න එක මට මුල් දවස්වල ගැටලුවක් සහගත නිසා මම ඒ මට කමටහන් දීපු ස්වාමීන් වහන්සේගෙන් අවසර අරගෙන මම සමත භාවනාව වඩන්න පටන් ගත්තා. මම කියන්නේ මම දෙවෙනි වතාවට මේ කතාව කියන්නේ ඔබට. හරිද? මම සමත භාවනාවෙන් මම බුදු ගුණ භාවනාව වඩන්න ගත්තා. මෛත්‍රී භාවනාව වඩන්න ගත්තා. ඊට පස්සේ මරණ සති භාවනාව වඩන්න ගත්තා. මම මරණ සතිය ගුරු උපදේශ අනුව මම මරණ සතිය භාවනාව එතකොට 23ක 23ක 24ක විතර වගේ තරුවේ. මරණ සතිය භාවනාව මම උපරිමයටම ගුරු කමටහන අනුව කිසිම සිතුවිල්ලක් නැති ධානාංග දැනෙන මොහොතකම උපචාර සමාධි මට්ටම ඒක මේවා ලොකු දේවල් නෙමෙයි මේ දහම පුරුදු කරන අයට පුළුවන් ඕනි කෙනෙක්ට ඇචීව් කරගන්න පුළුවන් දේවල් උපචාර සමාධි මට්ටමට එනකොට අර ධානාංග ප්‍රථම ධානය වඩන්න බෑ මරණ සතිය. මොකද මරණය කියන්නේ පරමාර්ථයටයි තිබෙන්නේ. අර ධානාංග මේ දැනෙන්න පටන් ගත්තා. මොනවද විතක්කේ ਵਿਚාරේ ප්‍රීති සුඛේ ඒකාග්‍රතාවේ අර වෙන්වෙන් වශයෙන් නෙමෙයි දැනෙන්න පටන් ගත්තා. මේක දැනෙනකොට මට අවුරුදු 16 කාලෙදී මා වඩපු භාවනාව අර ඵල සමාපත්තිය කියලා අවශ්‍යම අපි අතින් වෙලා තියෙන්නේ අපි එක්තරා ආකාරයකට ධ්‍යාන මට්ටමකට සමවැදීමක්. ඒතකොට තමයි මට තේරුනේ මේ ධහම මේක දැනගෙන වඩන්න ඕනේ දෙයක් කියලා. මේක නොදැන ගියොත් හරියට පටලැවෙනවා මිනිස්සු. විශේෂයෙන්ම දැන් ওই ධ්‍යාන මට්ටම් වලට කිට්ටු වෙනකොට රයිට් ගොඩක් අය පටලැවෙනවා. ඒ වගේම තමයි විදර්ශනා ඥාන වලට කිට්ටු වෙනකොට මට මතකයි අපි ওই මේ නාම රූප පරිච්ඡේද ඥාන තුන අර උද්‍යව්‍ය ඥානයේදී අපි අර සිත මිනිහ කර එක කමතහන් වර්ග තියෙනවා. හරිද? එක අවස්ථාවකදී කඳුබඩ භාවනා ක්‍රමයේ යටතේ භාවනා කරගෙන යනකොට දැන් මේ නාම රූප වල ඇතිවීම නැතිවීම අන්තිමදී රූප ධාතු සංස්කාර කියන රූපය අසුරු කොටගෙන තියෙන දේවල් නැති වෙලා ගිහලා සිත් දිහා බලාගෙන ඉන්නවා අපි. සිත් පහළ වෙනවා එනවා උපාද තිති භංග අවස්ථාව කියන මුලින්ම අපිට එහෙමයි පේන්නේ. ඊපස්සේ උපාදේ තිතිය ඕ වගේ ඇති වෙනව නැති වෙනව පේනකොට මේ අනිත්‍ය දුක්ඛ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියන අවබෝධයෙන්ම තේරෙන පටන් ගන්නවා.
මේ නාම රූප මේ ඇති වෙන නැති වෙන එක අවබෝධයක්. දැන් කටින් අපි දන්නවනේ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. ඒ වුණත් ඒක නිකන් අර තව කෙනෙක් කියන දෙයක් අහලා අපි කියන දෙයක් මිසක් අවබෝධයෙන් ඇති කරගන්න එක නෙමෙයි. අර වෙලාවේදී අපිට මේ අපේ හිතම පේනකොට මේක ඇති වෙනව නැති වෙනව පේනකොටම අපිට හිතෙනවා දැන් අපි මේ අනිත්‍ය ස්වභාවය එතකොට හැම වස්තුවකම දැන් හිත ඇස් ටික වහගෙන හිත දිහා පේන අනිත්‍ය ස්වභාවය ඊට පස්සේ ඇස් දෙක අරපුවම හැම දෙයකටම පේනවා. එතන අපිට කමී අපි ඇරිලා නැහැ. අපි අර හරි ගන්නේ කියන්නේ විදර්ශනා සමාධි මට්ටම් හරි තියුණුයි. සමත සමාධි මට්ටම් සමාධි මට්ටම් වල කියන්නේ ධානාංග දැනෙනවනේ. විදර්ශනා සමාධි මට්ටම් වල ධානාංග පේන්නේ. තමයි සූක්ෂම සිත තමයි අපි ස්පර්ශ කරන්නේ. ඉතින් ඒවකට මම මේ කතා කරන්නේ. දැන් මීට අවුරුදු 10කට විතර වගේ කලින් අත්දැකීමක් මම බෙදාගත්තා. ඊට පස්සේ තමයි පේන්නේ එතකොටත් මම බැලුවා මේ විදර්ශනා ඥාන ගැන කියවනකොට තේරෙනවා මේ විදර්ශනා ඥානයක් පමණයි. ඇයි මම මේක තේරෙන්නේ මම මේක අධ්‍යයනය කරන්න ගත්ත නිසා. මේක හදාරන්න ගත්ත නිසා. ඒක කල්පනා කරලා බලන්න. අර වගේ තැනකින් මම නතර වුණා නම් මම සෝවාන්ලාභී කියලා මේ මමත්වයට අඳුරට වැටුණා නම් මම කිසිම හිතක් නැහැ මගේ ගුරුවරු ගැන. ඒ සමහර වෙලාවට අපි සංසාරේ භාවනාව වඩලා තියෙන නිසා අනිත් අයට වඩා අපිට භාවනාව වැඩ නැති. ඉතින් ආයෙත් මම ඒ භාවනා මධ්‍යස්ථානෙ මම ඉතින් නම කිව්ව මට වැරදුනා සමහරවිට ඒ භාවනා මධ්‍යස්ථානෙ ආයෙත් ඒ ගුරුවරයාගෙන් මම අහනකොට විදර්ශනා ඥානවල ඉස්සරහට මම කොහොමද යන්නේ කියලා ඒතල ගුරුවරයා කිව්වා සමහර වෙලාවට ඔබ මේ වෙනකොට නැවතත් අර වචන එනවා ඔබ සෝවාන් ඵලයටපත් වෙලා ඇති බුදුහාමුදුරුවෝ හිටියනම් කියනකොට මට කියන්නේ දැනුමක් නැහැ කියලා. ආයෙත් ක්ෂිප්ත භාවයටපත් වෙනවා. ඇයි අපි මාර්ගඵලයකට ආපුවාම අපිට හරියටම දැනගන්න බැරි කියලා. දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ඒට අවශ්‍ය කරන දහම් දැනුම සුතමේ ඥානය අපිට අවශ්‍ය නිසා. ඔබ දන්නවද ඇයි අපිට මෙච්චර භාවනා වඩන්න වෙලා තියෙන්නේ? ඇයි අපිට මෙච්චර භාවනා අහන්න වෙලා තියෙන්නේ? ඇයි අපිට මෙච්චර බණ අහන්න වෙලා තියෙන්නේ? ඒ තමයි අපේ ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම අපි වඩලා නැහැ. ඒ නිසාම තමයි අපි මේ සංසාරේ කැරකි ඉන්නේ. ඔබ දන්නවද සමහර භාවනා යෝගීන්ට සමහර භාවනා යෝගීන්ට භාවනාවේදී අතීත ಜಾති ස්මරණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. සමහර අයට අදිෂ්ඨානයෙන් තමන්ගේ අතීත ಜಾති පේන්න පටන් ගන්නවා. කලින් ಜಾති වල අදිෂ්ඨාන කරලා තියෙනවා මට මගේ ගමන මගේ සසර ගමන පේන්න ඕනේ. එතකොට පේනවා. එහෙම නැත්නම් ධ්‍යාන වලට සමවැදිලත් බලන්න පුළුවන්. දැන් අදටත් ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මේ චතුර්ථ ධ්‍යානයට සමවැදිලා තමන්ගේ పూర్ව භවයේ සහ පෙර භවයේ බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ළඟදී අපිට ඒ කියන්නේ ලොකු කතිකාවතක් නේද? දැනුත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේ දහම සවාක්කාතයි මේකම ඕන කෙනෙක්ට වඩලා ප්‍රයෝජනය ගන්න පුළුවන් දහමක්. ඉතින් මම කියන්න ගියේ අපි අනන්ත සංසාරවල කළා තියෙන පින් දැක්කම ඒ පින් මෝරලා තියෙනවා. ඉතින් හරි කනගාටුයි මට බලන්න මේ සමහර ගොඩාක් මේ පින් පස්සෙම යන හැටි. අපි සංසාරේ කරලා තියෙන පින් වල ඵලය තමයි මේ අද අපි ගත කරන මේ ධර්මය. මේ ධර්මයේ පුරුදු කරන්න දැන් අපිට පස්සෙන් හැදිලා තියෙන්නේ අනන්ත සංසාරේ කරලා තියෙන පින් වල ඵලය. ඉතින් අවාසනාවකට මිනිස්සු තවත් පින් පස්සෙම යනවා. තවත් සසර දිග්ගැස්සෙන එකයි වෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයේදී මේ නිවන් දොර ඇරලා තියෙන වෙලාවෙදි දැන් මේ දොර ඇරිලා තියෙන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට මේ දොර පැත්තට යන්න ඕනේ. මේ දොර වැහින්න කලින් මේක ඉක්මනටම වැහෙනවා. මේක තව අවුරුදු කිහිපයකින්ම සතවර්ෂ කිහිපයකින්ම මේ දොර වැහෙනවා. ආයි බුද්ධ ශාසනයක් අපිට හම්බ වෙයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් කට්ටිය මොකද කරන්නේ? වෝම් අප් වෙනවා, බඩු පැක් කරගන්නවා. දැන් මේ දොර පෙනි තියෙනවා. මිනිස්සු ප්‍රමාද වෙනවා දොර ළඟට යන්න. ඒගොල්ලෝ පින්කම් කරනවා, අරව කරනවා, මේව කරනවා. අර නිකන් අර දොර ළඟට යන්න බඩු පැක් කරනවා, කෑම උයනවා වගේ ප්‍රමාද වෙනවා දොරට යන්න. මේකෙන් ඈතර වෙන්න. ඒ නිසා මේ සංසාරේ ඔබ කරනද පින් ගැන සැකයක් හිතන්න එපා. විශේෂයෙන්ම ඔබ මේක ශ්‍රවණය කරනවා නම් එහෙම නැත්නම් ඔබ නිවන් පිණිස ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඔබට නිවන් දැකීමට අවශ්‍ය කරන පාරමිතා පිළිලා ඉවරයි කියලා හිතාගන්න. හිතාගෙන මේක වඩන්න මේක පරක්කු කරන්න එපා. මේක වඩන්න ආයි වෙන කාලයක් එන්නේ නැහැ. මේක මම මේ කතා කරන්නේ ලෞතර තථාගත මාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධ වචනේ තමමත් සුරක්ෂිතව තියෙන නිසා. මේ මාර්ගය අපිට වඩන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා මේ මනුෂ්‍ය ආත්මේ මේ ධර්මයේ තියෙදි මේ අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් තියෙදි අපි ගත කරන හැම තත්පරයක් අවාසනාව. බලගුරු ආනන්දමයිති හඳුර වරක් උන්වහන්සේගේ පොතක සඳහන් කරලා තියෙනවා මට කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ අතීත ಜಾති පේනවනම් එක මිනිස්සෙක්වත් මේ ගත කරන ජීවිත ගත කරන්නේ නැහැ. මිනිස්සු වනගත වෙලා භාවනා කරනවා කියලා. අපි විඳලා තියෙන දුක අනන්තයි අප්‍රමාණයි. කැපිලා තියෙන බෙලි අනන්තයි අප්‍රමාණයි. මොනවා හරි වාසනාවකට ඔබට ඔබගේ අනන්ත අතීත ಜಾති ඔබට ඔබ මැරිලා ඉපදිච්ච හැටි ඔබට පේන්න ගත්තනම් ඔබ මේ සසරේ වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. මම කියන්නේ මේක සත්‍යම සත්‍ය නිසා.
ඒ නිසා හොඳට මතක තියාගන්න. හරි ලස්සන කතාවක් තියෙනවා. ඔබට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ. ඔබට භාවනා කරන්න ඌමනාවක් නැහැ කියන එකයි. වෙලාව කියලා කියන්නේ අපේ අවශ්‍යතාවය හැඟවෙන දෙයක්. කෙනෙක්ට භාවනා කරන්න වෙලාව නැහැ කියලා කියන්නේ එයාට භාවනා කරන්න අවශ්‍යතාවය තාම දැනෙලා නැහැ කියන එකයි. මේ වැඩසටහන් මාලාව පුරාවටම අපි කතා කරේ භාවනාවේ තියෙන භෞතිකමය ප්‍රයෝජන. ඒවත් භාවනාවේ තියෙන ආධ්‍යාත්මික ප්‍රයෝජනය කියලා කියන්නේ අපිට මේ ලෝක යථාර්ථය ස්පර්ශ කරන්නට මේ ලෝකයේ මේ ඉන්ද්‍රියන් අපි මේ දන්න ලෝකයේ ඔබට මේ ඇහෙන දේ ඔබට කනින් මේ ඇහෙන ඔබේ ස්නායු පද්ධතියනේ මේක ඉන්ටර්ප්‍රිට් කරන්නේ වචන වලට හරවලා මේ ඔක්කොම අපි අර සිරකාරයෝ මාළු ටැංකියක ඉන්න මාළුවෝ වගේ ඒ වුණත් මාළු ටැංකියෙන් එහා දකින්නට නම් අපි අපේ හිත වඩා ගන්න ශක්තිමත් කරන්න මේකේ ફોකසින් ඇබිලිටි එක මම අර එක උදාහරණයක් කියුවා මීට කලින් වැඩසටහනක මේක හරියට ලයිට් එකක එළිය විසිරීලා තියෙනකොට ફોකස් කරනවා වගේ මේ භාවනාවේ මේ සතර සතිපට්ඨාන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ අපිට කියන මුලින්ම මේක ફોකස් කරගන්න මේ සිහිය සතිය දියුණු කරගන්න ඒකට උන්වහන්සේ සතර සතිපට්ඨාන තුළ මුලින් අපිට කියන්නේ මේ ආපාන මේ හුස්ම ගැනීම තුළ සතිය දියුණු කරගන්න. හුස්ම ගැනීම තුළ සතිය දියුණු කරගත්තට පස්සේ අර විසිරීලා තියෙන ලයිට් එකක එළිය එච්චර බලවත් නෑනේ. අපිට ඈත පේන්නේ නෑනේ. අර ફોකසින් ටෝච් එකක් බලන්න. ඇයි ඒකට මම දැක්කා අර Facebook එකේ දාලා කිලෝමීටරයක් ඈත පේන ටෝච් එකක් තියෙනවා කියලා. මොකද මේ ටෝච් එකේ විශේෂත්වය? මේ ටෝච් එක ફોකස් වෙලා තියෙනවා. ඉතින් ඒකම තමයි මේ හිතට කරන්න ඕනේ. මේ හිත ફોකස් කරන්න ඕනේ එක ඔබ්ජෙක්ට් එකකට. බොහොම නියුට්‍රල් රයිට් ලෝභ ද්වේෂ මෝහ වැඩෙන්නේ නැති අරමුණක් තමයි හුස්ම ගැනීම කියලා කියන්නේ. හරිම නියුට්‍රල් අරමුණක්. ඒක නිසාම තමයි ආනාපාන සතිය මේ සතර සතිපට්ඨානයේ වැඩිීමේදී අපි අත්පොත වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මහා ප්‍රඥාව උන්වහන්සේ ගාන්ට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් දීලා තියෙනවා. සතර සතිපට්ඨානය කියන එක. එතකොට අපි ආනාපාන සතිය වඩලා මේ සතිය ශක්තිමත් කරගන්නවා. ඊට පස්සේ තමයි මේ සතිය තැන් හතරක තියන්න අපිට උන්වහන්සේ කියලා තියෙන්නේ. ලේසිම තැන තමයි කය. ඒකයි කාය අනුපස්සනාව. ඒක කය හරි ප්‍රකටයි. කය හරි ප්‍රකටයි. ඉතින් අපිට ලොකු ගමනක් කියන්න තියෙනවා. අපි තාම මේ එක තැන මේ හරි සංසාරේ මේක අපිට තියෙන ප්‍රශ්නේ සංසාරේ. අපි හැමදාම වෝම් අප් කරා විතර අපි රේස් එක තිබුණේ නැහැ. අපි වෝම් අප් කරා. අපි ට්‍රැක් එකට බැස්සේ නැහැ. ඒ නිසා අපි මේ පුංචි කණ්ඩායම අපි ට්‍රැක් එකට දැන් බහින්න. අපි මේක කරන්න ඕනේ. රයිට්. ඒ කතාව විතර ඉවරයි. හරිද? ඒ නිසා තමයි මම මේ මගේ ජීවිත කතාවේ ස්ප්‍රින්ග් කිව්වේ. එදා ඉඳලා අද වෙනකම් මම භාවනාව කියලා දෙනවා. කතා කරනවා භාවනාව ගැන. මම අවුරුදු 17 දී තමයි පළවෙනි භාවනා කණ්ඩායම මම හදාගන්නේ. අපි පන්සලේ භාවනා කරන ආච්චිලා ටිකක් එකතු වෙලා ආච්චිලා කියන්නේ සමහර මෙරිලා කියලා සමහර ගොඩක් වයස. එතකොට අපි විශ්වාස කරපු දෙයක් තමයි ඇත්තටම අපි ගුරුවරයා බුදුසසුන. උන්වහන්සේ අපිට ගයිඩ් එකක් දීලා. අපි ගයිඩ් එක අනුව පියවර තිබ්බොත් අපිට වරදී මේකේ ප්‍රයෝජනය අපිට ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන අපි මේ ගයිඩ් එක බයිපාස් කරන්න ගියොත් මේ ගයිඩ් එක වෙනස් කරන්න ගියොත් තමයි අපිට මේකේ ප්‍රයෝජනය ගන්න බැරි වෙන්නේ. ඒ නිසා always look at the guide. මම අර කලින් අපි සාකච්ඡාවක සඳහන් කර වෛද්‍යවරු අපිට ගයිඩ්ලයින් එකක් තියෙනවා බෙහෙත් දෙන්න හරියට ලෙඩ හොඳ කරන්න නම් ගයිඩ්ලයින් එක දෙන්න. ගයිඩ්ලයින් එකක් මේ එසේ මෙසේ හැදෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසනයක් එසේ මෙසේ හැදෙන්නේ නැහැ. සාරාංශික කල්ප ලක්ෂයක් පෙරම්පුරලා හැම දෙයක්ම දැනගෙන තමයි ලෞතර බුදු කෙනෙක් අපිට දෙයක් දේශනා කරන්නේ. කෙනෙක්ට ත්‍රිපිටකයේ ප්‍රශ්න නම් ඔහුගේ ශාස්ත්‍රීය ප්‍රශ්න මට මගේ ශාස්ත්‍රය විශ්වාසයි. උන්වහන්සේ එදා අනුපාතිදේශ සෝපාතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවුණත් උන්වහන්සේගේ බුද්ධ ශක්තිය උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් උන්වහන්සේගේ දේශනාව මගේ අතට එන්නේ මගේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ තියෙන බලවත්කම නිසා. කෙනෙක්ට ත්‍රිපිටකයේ සැකයි කියලා කියන්නේ ඔහුගේ ශාස්ත්‍ර සැකයි කියන එක. විචිකිච්ඡාව තියෙන කෙනා නිවන් දකින මානයක්වත් පේන්නේ. ඒ නිසා ශාස්ත්‍ර ගෞරවය ධර්ම ගෞරවයෙන් යුතු මේ මාර්ගය අපි වඩමු. ඒක හරි ලස්සනට පැහැදිලි කරලා තියෙන එකක්. හරි. එතකොට ඒ කතන්දරේ ඉවරයි. ඒ නිසාම තමයි මේක මේ අපි පුරුදු වෙන්න කරන වැඩසටහනක් වань. එහෙම දෙයක්වත් නෙමෙයි. ඒට අවුරුදු 20ක් පුරාවට වඩලා හැම භාවනා ගුරුවරයෙක් ළඟම ඉඳගෙන හැම කමඨහනක්ම අපි වඩලා හැම භාවනා ගුරුවරයෙක්ම සතුටු වෙන විදිහට භාවනා කරලා ජීවිතේ ගිහි ගෙදර ඉඳන් මේක පුරුදු වෙන හැටි තමයි අපි මේ කතා කරන්නේ. නැත්තම් අපි හැමදාම හොද මඩේ දානවා මේ මේ ගමන. අපි හැමදාම කෙලෙස් තවනවා කෙලෙස් වඩනවා කෙලෙස් තවනවා කෙලෙස් වඩනවා මේ ගමනේ කවදාවත් කෙලවරක් අපි කිසි කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසාම තමයි වීරින් නිකේතා බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරේ තනියම උන්වහන්සේට කිසි කෙනෙක් හිටියේ නැහැ.
අලු ගානේ ළඟ හිටපු පස්වග මහණුනුත් දාලා කියලා. කොච්චර තනිකමක් දැනෙන්නේ. කැලේක තනි. ඒත් උන්වහන්සේ වීරිය වැඩි අපි නිසානේ. ඔය අපේ ශාස්ත්‍රවේදයන් වහන්සේගේ අපි වෙනුවෙන් උන්වහන්සේ දරපු ඒ වෑයමෙන් 0.01ක් අපි ළඟ තිබ්බනා. උන්වහන්සේ දා ජීවිත ආදර්ශයෙන් අපිට ලබා දීපු දේ අපිට අද ගන්න පුළුවන් නම් උන්වහන්සේගේ ජීවිත කතාව පොඩ්ඩක් කියවන්න. උන්වහන්සේ වතුර බොන්න ගිය තැන වැටිච්ච හැටි, මල මුත්‍රා කරන්න ගිය තැන වැටිච්ච හැටි, බඩාත ගාති පිටකොන්ද ගෑවිච්ච හැටි බලන්න උන්වහන්සේ පුදුමාකාර වීරියක් තිබුණා. උන්වහන්සේට අනන්ත සැප සම්පත් දෙගෙන ඉන්න තිබ්බ, සක්විති රාජ සම්පත් ලබාගෙන ඉන්න තිබුණා. උන්වහන්සේ හැම දෙයක්ම අතහැරලා දාලා ගියේ මේ අද අපිට මේ භාවනාව වඩන්න. ඒ නිසා ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගන්න. ඕනෙම මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ සමා වෙන පාරයි මේ. ඕනෙම මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිතේ රෝල් මොඩල් එකක් තියෙනවා. හැම බෞද්ධයෙක්ම රෝල් මොඩල් එක වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදු පියාණන් වහන්සේ. අපේ උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ පුරුක්. අපේ උන්වහන්සේගේ දරුවෝ. අපේ උන්වහන්සේගේ අනුගාමිකයෝ. අපේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි පියවරක් තබන්න. අපේ ශාස්ත්‍රීය වහන්සේ තබමු පියවරක්මයි. අපි වචනයක් කරු කරන්න ඕනේ. අපේ ශාස්ත්‍රීය වහන්සේ පවසු වචනයක්මයි. ඉතින් ඒ නිසා උනරෙම අපි මේක වඩන්න ඕනේ. ඒ නිසා අපි මේක වඩමු. තව එක චූටි කාරණාවක් අපි මේ සාකච්ඡාවට එකතු කරන්න කැමති. මේ අර අන්තගාමී වීම ගැන කතා කරපු නිසා. ඔබ අහලා ඇති ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ අන්ත දෙකක් ආසේවනය කරන්නේ නැතුව ඒකාන්තයක් මේ ආශ්‍රය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සේවනය කරන්න නැතුව අන්ත දෙකක් ඒකාන්තයක් සේවනය කරන්න කියලා කියනවා. ඔබ දන්න අපි හැමෝම දන්න අපි පොඩි කාලේ ඉඳන් දහම් පාසලේ මේක ඉගෙන ගන්න. ඒක තමයි අත්ති මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගය අතහැර මෙන්න මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා. ඔබට නිකමටවත් හිතිලා නැද්ද මේ වචන තුන ගන්නකෝ අත්ති මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගය. රයිට් අත්ති මතාන යෝගය තුළ ශරීරයට දැඩි දුක් තියෙන දැටි කියන්නේ දුකත් එක්ක කරන ගනුදෙනුවක්. කාමසුකල්ලිකාන යෝගයේ මේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලෝකෙ මිනිසු ගත කරන ගනුදෙනුවක්. බලන්න මේ දෙකම අපේ මේ ශරීරයත් එක්ක සම්බන්ධ දේවල් නෙමෙයිද? ශරීරයේ පිනවීම පිනවනවා මිනිස්සු සංසාරේ යනවා. ශරීරයේ පිනවීමේ අනිත් විරුද්ධ පක්ෂ. ශරීරයේ දුක් විඳින්මින් අපි දුක් දෙමින් සංසාරේ යනවා. අපිට තියෙන ඇලීමක් සහ ගැටීමක්, පිනවීමක් සහ වේදනාවක්. නමුත් මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? මේක මනස පෙරට කොටගෙන මේක කයත් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි. මේක මනසත් එක්ක මනස දියුණු කරගෙන යන ගනුදෙනුවක්. මේක හිතත් එක්ක කරන ගනුදෙනුවක්. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මේක කයට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක පිනවීමවත්, රයිට් ගැටීමවත්, මේක සැපවත්, මේක වේදනාවත් අතර දෙයක් නෙමෙයි. මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපි මේ සංසාරේ තවමත් යන්නේ ඇයි? අපි මේ මානසික ගනුදෙනුව, මේ හිත වැඩිම කියන කාරණේ නොකරපු නිසා. හරියට නොකරපු නිසා. ඒ නිසා අපි මේ දැනට අහන බණපද ටික අහලා මේ හිත හදාගෙන ප්‍රමුඛත්වයේ ලබා දීලා මේ දෙක කල යුතුමයි. මොකද ඊළඟ ආත්මේ අපිට මේවා ඇහෙන්නේ නැහැ. මේ ක්‍රමයක් පේන්නේ නැහැ. දැනටමත් මේක ගැන තියෙන ආකල්ප මේක ගැන තියෙන ඉගැන්වීම් වැරදි. මම ළඟදී දැක්කා මේ විපස්සනා භාවනා කණ්ඩායමක් මේ Facebook එකේ ඉන්න එතනදි කතා කරන සෝවාන් මාර්ගයේ සකෘදාගාමි ඵලයේ මම එතෙන්දිත් විමසලා බලනකොට තනිකරම මුලා තනිකරම බලන මිනිස්සු කොච්චර රැවටෙනවද. ඉතින් මේ ධර්ම අගෞරවය නිසා කී දෙනෙක් ආයි මුලාව වැටෙන්න පුළුවන්ද? ඒ නිසා මේකේ තියෙන අවදානම ගැන මීට වඩා අපි සැලකිලිමත් විය යුතුයි. මේ පැහැදිලි ක්‍රමවේදයක් නැවතත් අපිට නෑසින්නට පුළුවන්. ආයෙත් අපි සසර හිතන්න බලන්න. මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා. සතෙක් මරලා කන පවුලක ඉපදුනා. මිනිස්සෙක් වුණත් වැඩක් නෑ අපිට සසර අකුරුමයි. තිරිසනෙක් වෙලා ඉපදුනා. සසර අකුරුමයි. දුක් පිරි සසර අකුරුමයි. ඉතින් අර බැංක් account එකේ තියෙන පාරමිතා ගෙව අකුසල රැස් කරගන්නේ නැතුව කවදාවත් සල්ලි තැන්පත් නොවෙන්නට සසර ගමන අපි නවත්තමු. වෙන කිසිම විසඳුමක් නෑ. ඉපදීම නතර කිරීම පමණ අපිට මරණය නතර කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඇති වෙච්ච හැම දෙයක්ම නැසෙනවා. නමුත් අපිට ඇතිවීම නැති කරන්න පුළුවන්. අපිට ඉපදීම නැති කරන්න පුළුවන්. ඉපදීම නැති කරන්න නම් අපි මේ වැටෙන මුලාව අපි අල්ලගෙන යන්නේ අපි අවිද්‍යාවක් තුළ ඉන්න නිසා.
අපි මේ ලෝකේ ඇත්ත නොදැන නිසා අපි මේ පහස තෘප්තිය අපි හිතනවා තෘප්තිමත් කියලා කායිකව අපි තෘප්තිය ලබනවා කියලා නෑ. එතන අපි ලබන තෘප්තියක් නෑ. එතන තියෙන මුලාවක් විතරයි. ඒක හුදු වචනයක් කරගන්න නැතුව ඒක අත්දැක්කොත් අත්දැකීමමයි අවබෝධය බවට පත් වෙන්න හොඳට මතක තියාගන්න. ජීවිතේ අත්දකින්න නම් යථාර්ථය දකින්න නම් මේකෙට වැඩි යුතුයි. ඒ අත්දකින්න තත්ත්වෙට මේ හිතපත් කරන්න ඕනේ. ඒකටයි මේ උත්සාහ කරන්නේ. හැමදාම බයිසිකල් පදින්න උත්සාහ වෙන්න ඕනේ නෑ. ඔබ දවසක පැද ගන්න පුළුවන් වෙච්ච ගමන්ම ඔබට මේ හරි සනීපෙට මේ නිවන් දොර ළඟට යන්න පුළුවන්. මේ මුල් හරිය තමයි අපි මේ උත්සාහ කරන්න ඕනේ. ඒකයි මේ වෙලාව අරගෙන තවමත් මේ පළවෙනි පීවර ටිකෙත් මම මේ උත්සාහ කරන්නේ ඔබට ඒ අවශ්‍ය කරන තල්ලුව ලබා දෙන්න. ඉතින් එක්කෙනෙක් හරි තල්ලු කරන්න. තව ටිකක් ඉස්සරහට. ඒ නිසා මේ මනසත් එක්ක කරන වැඩපිළිවෙලකට මීට වඩා අපි අවධානය දෙන්න ඕනේ. ඇත්ත දැනගත්ත ගමන්ම විද්‍යාව පහළ වෙච්ච ගම තෘෂ්ණාව ඉබේ ප්‍රහාණය. ඒකට ආයාසයක් කරන්න ඕනේ. තෘෂ්ණාව ඉබේම පහළ වෙනවා. පහ වෙනවා. විද්‍යාව පහළ වෙච්ච ගමන් මේ සිද්ධාන්තය හරිම සිග්නිෆිකන්ට්. අපි ඇත්ත දැක්ක ගාම මේ බොරුවේ මේ අපේක අසුචි වලක් කියලා තේරුම් ගත්ත ගාම අපි මේකෙන් ඈතර වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒකයි මේක ෂණයකින් තත්පරයකින් වෙන දෙයක් බවට පත් වෙන්නේ. ඒකයි අර ඇසුරු සැනකින් මාර්ගඵල වලට මිනිස් වෙන්නේ. අවබෝධ වලට එන්නේ. ඇයි විද්‍යාව පහළ වෙච්ච ගමන් ලෝක යථාර්ථය ජීවන යථාර්ථය දැක්ක ගාම ඇලීම කියන එක අපි අත්හරින නිසා. මොකද අපි දුකට කැමති නෑ කිසිම සත්වයෙක්. හිතන්න බලන්න කට්ටක් ඇනිලා දුක් දෙනවා ඇවිදින්න බෑ. කට්ට අපිට අහුවෙච්ච ගමම අපි ගලවන්නේ. ඒ වගේම තමයි මේ අවිද්‍යාව කියන කට්ට අහුවෙච්ච ගමම අපි ටක් කාලා ගලවනවා. ප්‍රඥාවෙන් පහළ වෙනවා. ඒ නිසා මේක කරන්න අමාරු දෙයක් නෙමෙයි. අමාරු ඒක කරන්න පුළුවන් තැනට හිත ගේන එක. ට්‍රැක් එකේ දුවන එක අමාරු. ට්‍රැක් එකට එන එකයි අමාරු. ඒ නිසා අපි හැමෝම ට්‍රැක් එකට එමු. හැමෝම පොඩි හරි වෙලාවක් හොයාගන්න. පොඩ්ඩක් වාඩි වෙන්න. සැප පහසු මුටුවක් ගන්න. කමක් නෑ එකම රික්වයර්මන්ට් එක. ශරීරය හොලවන්න තෝ තියාගන්න. එච්චරයි. සද්ද නැති තැනකට එන්න. සයිට් පුළුවන් නම් අර ඉයර්ෆෝන් එකක් ගහගන්න. ඒතර හොඳට කනට විතරයි ඇහෙන්නේ. රයිට් අපි පොඩ්ඩක් විනාඩි 5ක් භාවනා කරමු මේක ඉවර කරන්න කලින්. හොඳට හේතු වෙන්න. රයිට් කොන්ද කෙනින් තියාගන්න. කමක් නෑ. නිින්ද යන්නේ නැත්නම් එච්චරයි. නිින්ද යනවා නම් හේතු වෙලා වැඩක් නෑ. නිින්ද යන්නේ නැත්නම් රයිට් හේතු උනාට කමක් නෑ. කොන්ද කෙලින් තියාගන්න. මේක අමාරුවෙන් දුක් විඳගෙන යන්න ඕනේ දෙයක් නෙමෙයි. රයිට් මේක හරි සනීපට කරන්න ඕනේ දෙයක්. හරි ආසාවෙන් කරන්න ඕනේ දෙයක්. හරි ගෞරවයෙන් ඔබ දන්නවද මෙහෙම එරමිනියා ගොතාගෙන භාවනාවට වාඩි වෙන්න ඔබ සංසාරේ කොයිතරම්නම් පාරමිතා පුරලා ඇද්ද? හොඳට මතක තියාගන්න හෙට ඔබට එරමිනියා ගොතා ගන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මෙය ඔබට ලැබෙන අන්තිම භාවනා වාරය කියලා හිතාගෙන ඇස් දෙක වහගෙන හිස කන කෙලින් තියාගන්න. ඔබ නොදැනුවත්ව ඔබට වැටෙන මේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. ශරීරයේ ඇසුරෙන් ඔබට දැනෙන හුස්ම ඇතුලෙන් මුලින්ම එක තැනකට අවධානය යොමු කරන්න. ඔබට හොඳට හුස්ම වැටෙනවා කියලා දැනෙන තැනට. ශරීරයේ ඇසුරෙන් මේ හුස්ම අඳුනගන්න. ක්‍රියාවලි දෙකක් වෙනවා. හුස්ම ඇතුළට එනවා. හුස්ම එළියට යනවා. අටුවය ලස්සන උදාහරණයක්. හරියට දොරටු පාලකයෙක් දොරටු ඇතුලෙන් යන අයයි එළියට එන අයයි බලනවා වගේ මෙන්න මේ එක ලක්ෂයක් තෝරගෙන ඒ ලක්ෂය ඇසුරෙන් විතර ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරන්න. ආය ඇතුළට යන කෙනා ඇතුළටම ගියාද එළියට යන කෙනා එළියටම ගියාද ඕවා බලන්න එපා. ඕවා ක්‍රමයෙන් වෙනවා. මුලින්ම පටන් ගන්න අන්න ඒ ලේසි පියවරේ මොකක්ද? හුස්ම වැටෙනවද හුස්ම ගන්නවද හෙලනවද කියන එක පොයින්ට් එකක් බලාගෙන අඳුන ගන්න. අවධානය ඒක දිගේ මේන්ටේන් කරගෙන යන්න. ඊට පස්සේ ඒ පියවර ඔබ හරියට කළොත් පළවෙනි පියවර ඔබ භාවනාව වඩන්න ඒ පියවර ඔස්සේ දිගින් දිගටම ඔබ භාවනාවේ ගැඹුරටම යනවා. ආයි පටලැවෙන්නේ නැහැ. මොකද ස්ටාර්ට් එක හරියට ගත්තොත් ට්‍රැක් එකේ ට්‍රැක් පයින්නේ නැහැ ආයි. ඒ නිසා අපි ට්‍රැක් එකේ ස්ටාර්ට් එක ගමු. ඒක තමයි වැදගත්. අපි ඇස් දෙක වහමු. පොඩ්ඩක් හුස්ම දිහා බලන්න.
සිහියෙන් යුතුව හුස්ම වැටෙන හැටි. අවධානයෙන් යුතුව දැනගමු. අවධානය පවත්වා ගමු. හිත පිටට යන්න දෙන්නේ නැතුව, දුවන්නේ නැතුව, හිත ශක්තිමත් කරගෙන එයාට එක තැනක ඉන්න ફોකස් කරගන්න. මේ සත්‍ය විනිවිද දකින්න නම් මේ හැකියාව හිත මේ බොහොම නියුට්‍රල් ආනාපාන සති අරමුණේ තබා ගනිමින් අවධානය තබා ගනිමින් සතිය අපි දියුණු කළ යුතුමයි. දියුණු කරන ලද සතියෙන් පසුව සතර සතිපට්ඨානයේ වැඩිවීමට අපි භාවිතා කළ යුතුමයි. හොඳයි එනම් සියලු දෙනාට ආරාධනා කර සිටිනවා භාවනාව ආරම්භ කරන ලෙසට.